ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 මාර්තු 16 අඟහරුවාදා සිරස්තන් අසත් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට අදාළවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. බුර්කාව තහනම කල්යයි. ක්‍රියාත්මක කරන්නේ විවෘත සංවාදයකින් පසුව බව රජය කියයි. ජර්මනිය ප්‍රංශය හා ස්පාඤ්ඤයනුත් ඇස්ට්‍රසෙනෙකා එන්නතට තාවකාලික තහනමක්. එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට නිරෝධහයනය නොවී ගෙදර යන්න අවස්ථාව. වටහිර පර්යන්තයේ 51% තමන්ට හිමිවන බව අදානි සමාගම කියයි. ස්වර්ණ මහල් හිටපු අධ්‍යක්ෂවරු යළි අත්අඩංගුවට. චෝදනාව මුදල් විශුද්ධීකරණය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබාදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමග. හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි. The big story. හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාව අද පසුරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි. අද දින සවස් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ. ඒ වගේම ඔහු එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සම්බන්ධිත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. මේ අතර මෙරට නීතිය සම්බන්ධයෙන් අසත් සාලි මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමාන්‍ය නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අද පෙරවරුවේ සම්මත කරගෙන තිබෙනවා. හිටපු ආණ්ඩුකාර අසත් සාලි විසින් මාර්තු 9 වනදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට, ඔයගලගේ නීතිය ඔයගලන්ට. රජයේ නීතිය තියන්න පුළුවන්. රජයේ නීතිය රජයට, රටට. කුර්ආනයේ හදීස්, නබිතුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට පිට නීතියක් අපිට නැහැ. මේ අතර අද පෙරවරුවේ කොළඹදී රැස් වූ රාමාන්‍ය නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අසත් සාලි මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගැනුණා. වහාම නීත්‍යනුකූලව රටේ ව්‍යවස්ථානුකූලව දඬුවම් ලබා දිය යුතුයි කියන යෝජනාව තමයි සම්මත වුණේ. රටේ එක නීතියක් පවත්වාගෙන යා යුතුයි කියන මහජන අපේක්ෂාව තමයි වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් නියෝජනය වුණේ. නමුත් ඒ අපේක්ෂාව දැන් වෙනස් වෙලා තියෙනවා. මේ අසත් සාලිගේ නීති විරෝධී ත්‍රස්තවාදී ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඇයි එහෙම නොකරන්නේ බයක් නිසාද? මැද පෙරදිග වගේ රටක මෙවැනි ප්‍රකාශයක් කළා නම් ඒකාන්ත වශයෙන් මේ පුජ්‍යල එවලෙම මරාදා.
නමුත් අපේ රටේ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු සොයා බැලීමට තීරණය කොට තිබේ. ත්‍රස්තවාදී ක්‍රියා නිර්මාණය කරන අයට එක්ක බිය නිසා එහෙම නැත්නම් මුස්ලිම් ඡන්ද පිළිබඳ අනාගත බලාපොරොත්තු තබා ගැනීම නිසා ඔවුන්ට නියම දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බවට අපට සාධක පේනවා. අපි දැක්ක පාස්කු ඉරිදා ප්‍රහාරයේ වෙලාවේ බෝම්බ හදනවා, ප්‍රහාර එල්ල කරනවා, වගකිය යුතු නිස්සද්දව ඉඳලා තියෙනවා. දැන් වෙන්නේත් ඒක. මේ අතර සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අසත් සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. එහෙම වෙන්න බෑ. එයා පිස්සුද දෙව්වට. එවනම් එයාට තියෙන්නේ කොහේ හරි සෞදි අරාබියට හරි කොහේ හරි යන්න. ඒ වුණත් ගිහිල්ලාම දොඩවන්න ගියොත් වාචාල අල්ලලා දිව කපලා දායි. ඒ රටවල වලුණත් විනයක් තියෙනවා, නීතියක් තියෙනවා. අසත් සාලිට ඉන්න වෙන්නේ නීතියක් නැති ලෝකෙක කොහේ හරි ගිහිල්ලා. එයාට කැලේ තමයි ගිහිල්ලා ලගින්න වෙන්නේ. බුර්කාව තහනම එය තහනම් කළ යුතු ආකාරය පිළිබඳ සිදු කෙරෙන විවෘත සංවාදයකින් පසුව ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියාද් මිරාල් සරත් වීරසේකර මහතා ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේ බුර්කාව තහනම් කෙරෙන කැබිනට් සංදේශයට තමා අත්සන් තැබූ බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමද ඕනෑම පොදු ස්ථානයක මුහුණු ආවරණය වනසේ නිර්මාණය කරන ලද ඇඳුම් ඇඳ සිටීම තහනම් කරන ලෙස සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එවැනි පසුබිමක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බුර්කාව සහ නිකාබේ ඇඳීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා අනාවරණ කළා. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුර්කාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන දෙයක්. ඒ අනුව එම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් බුර්කාව තහනම් කිරීමට රජයක නැති තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කරන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස් සාද් කත්තාක් මහතා ඊයේ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණා. පාකිස්තාන මහ කොමසාරිස්වරයා නිකුත් කළ මෙම ට්විටර් පණිවිඩය කෙරෙහි ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහි දැක්වුණේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දුක් ගැන විමසා බැලීම පිළිබඳව පාකිස්තාන මහ කොමසාරිස්වරයාට සිය ස්තුතිය පළ කරන බවයි. ඒ අනුව බුර්කාව තහනම පිළිබඳ පවතින පරස්පර ස්ථාවරයන් සම්බන්ධයෙන් අප අද මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසුවා. මේ සම්බන්ධයෙන් තාම නෑ, කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි දැනට තියෙන්නේ. ඊයේ මාධ්‍යවාර්තා කළා තියෙනවා පාකිස්තාන රජය මේකට විරුද්ධත්වයක් ප්‍රකාශ කළා කියනවා. නෑ, ඉතින් පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන අපේ රජයට ඕන විදිහට. ඉතින් කැබිනට් එකේ සාකච්ඡාවට බඳුන් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉතින් ශාහන වැඩ කොටසක් තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් භාවිතය තාවකාලිකව අත්හිට වූ රටවල් අතරට අද ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය එක් වුණා. ඒ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටගැසීම් වාර්තා වීමත් සමගයි. කෙසේ නමුත් යුරෝපා සංගමයේ සෞඛ්‍ය නියාමකය අවධාරණය කළේ එන්නත රුධිර කැටගැසීමට හේතුවන බවට කිසිදු සාක්ෂියක් හඳුනාගෙන නොමැති බවයි. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 534ක් දක්වා ඉහළ ගියා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත භාවිතය අත්හිට වූ නවතම රාජ්‍යයෙන් අතරට ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය එක්ව තිබෙනවා. ජර්මනිය පවසන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතයෙන් පසු රුධිර නාලිකාවල රුධිරය කැටගැසීමේ සිද්ධීන් වාර්තා වීමත් සමග තම එන්නත් කරන ආයතනයේ නිර්දේශය මත එම තීරණයට පැමිණි බවයි. තම රටද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණය අත්හිට වූ බව ප්‍රංශය නිවේදනය කළා. එය තාවකාලික තීන්දුවක් බව පැවසූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ යුරෝපීය සෞඛ්‍ය ඒජන්සිය නිර්දේශ මත ඒ සම්බන්ධ අවසන් තීන්දුව ගන්නා බවයි. දෙසතියක කාලයක් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හැරි බව ස්පාඤ්ඤයද පවසනවා. ඉතාලිය පවසන්නේ තෝරාගත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කහඬ කිහිපයක් භාවිතය අත්හිටුවීමට තමන් ගත් තීන්දුව දීර්ඝ කළ බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටු රටවල් අතරට අයර්ලන්තය, පෘතුගාලය, ඩෙන්මාර්කය, නෝර්වේ, බල්ගේරියාව, අයිස්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාවද අයත්. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරාජය සහ ඉන්දුනීසියාවද සේනත් කරන වැඩසටහන තාවකාලිකව කල් දමා තිබෙනවා. කෙසේ නමුත් යුරෝපා රාජ්‍යයන් වන බෙල්ජියම්, පෝලන්තය, චෙක් ජනරාජය සහ යුක්‍රේනය තීරණය කරත්තේ සිය ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි. එමෙන්ම සිය එන්නත් කරන වැඩපිළිවෙල ප්‍රමාද කළ තායිලන්තය අද ඒ ආරම්භ කළේ පළමු එන්නත අගමැති ප්‍රයුත් චාන් ඕචාට ලබා දෙමින්.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ කොවිඩ් එන්නත සහ රුධිරය කැටිගැසීමේ සිද්ධීන් අතර යම් සමජතාවක් ඇතැයි තවමත් හඳුනාගෙන නොමැති බැවින් එම එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙරට පුද්ගලයන් 7,84,500 දෙනෙකුට මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති අතර එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැතයි රජය පවසනවා. එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ සරටවල් කිහිපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. ඒ නිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටක බිය විය නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ පහක් ඊයේ වාර්තා වුණේ කොච්චිකඩේ, ගම්පහ, පමුරුගම, යාපනය සහ කළුතර ප්‍රදේශවලින්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 532ක් දක්වා ඉහළ ගියා. අද තවත් ආසාදිතයින් 154 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88392 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 85371 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර සිටිනවා. විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි කම්කරු අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා. මම විදේශ සේවා කාර්යාංශයට නියෝග කරා හෝටල් අනිකුත් ලැබුම්හල් සෑම දිස්ත්‍රික්කයකම එක ගානෙවත් දැන් හදන්න කියලා. නිරෝධායන ක්‍රියාවලියේදී කරන ලබන දින ගණන් බොහෝ දුරට අද රාත්‍රියෝ හෙට උදෑසනදී වෙනස් වීමකට ලක්වීමට හැකියාවක් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හෙට උදෑසන හෝ අද රාත්‍රියේදී මේ පිළිබඳව දැනුම් දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාල සීමාව ඒ වෙනසක් වීමක් වෙන්න තිබෙනවා. ඊට අමතරව එන්නත් දෙකම ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් එන්නත් දෙකම ලබාගත් පස්සේ දින 14ක කාල සීමාවකින් පස්සේ එනවනම් බොහෝ දුරට ඔවුන්ට නිරෝධායනකින් තොරව PCR පරීක්ෂණයෙන් පසුව යන ක්‍රමවේදයක් පිළිබඳව බොහෝ දුරට හෙට දිනේදී මේ පිළිබඳව උපදෙස් ලබා දීමට නියමිතව තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 25 වන ඉරිදා සිට සිදු කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. කොළඹ වරාය ඉදිකිරීමට යෝජිත බටහිර පර්යන්තයේ ආයෝජන හිමිකාරීත්වයෙන් 51ක් තම සමාගමට හිමිවන බව අදානි සමාගම නිවේදනය කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පවසන්නේ ආයෝජන හිමිකාරීත්වයේ බෙදී යන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය සාකච්ඡාවලින් පසුව ගන්නා බවයි. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට හැකියවීම සම්බන්ධයෙන් අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දිය රජයට, ශ්‍රී ලංකා රජයට, කොළඹ වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගම වෙත සිය කෘතවේදය පළ කර තිබෙනවා. මේ අතර කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශයෙන් සහ වරාය අධිකාරියෙන් තම සමාගම වෙත යොමු කරනු ලැබූ අභිලාෂය පළ කිරීමේ ලිපිය ලැබුණු බව අදානි සමාගම ඊයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. එහි පැවසෙන්නේ කොළඹ වරායි බටහිර බහලුම් පර්යන්තය ඉදිකිරීමට ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිඅපනයන මෙහෙයුම සඳහා ජෝන් කීල්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව කටයුතු කරන අතර එය වසර 35ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවයි. එසේම කොළඹ වරායි බටහිර බහලුම් පර්යන්තයේ හවුල්කාරීත්වයෙන් 51% තම සමාගම උසුලන බවද අදානි සමාගමේ නිවේදනයෙහි සඳහන්. මේ අතර කොළඹ දකුණු වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව කටයුතු කරන බව ජෝන් කීල්ස් සමාගමද කොළඹ කොටස් වෙළඳ පොළ වෙත ලිපියක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශයෙන් සහ වරාය අධිකාරියෙන් තම සමාගම වෙත යොමු කරනු ලැබූ අභිලාෂය පළ කිරීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවද ජෝන් කීල්ස් සමාගම එම ලිපිය මගින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් රජය පවසන්නේ ආයෝජන හිමිකාරිත්වයේ බෙදී යන ආකාරය සම්බන්ධයෙන් වන අවසන් තීරණය සාකච්ඡාවලින් පසුව ගන්නා බවයි. Local companies are also interested in this entire thing. So this is quite open. Then as far as we are concerned, we are looking for other options while accepting the Adani's 51%. But Adani says that they have actually got a letter of intent from the Ministry of Ports and Shipping. Yes. So that's for the 51. So there's 49, and then 49 would be shared with the government institutions that are related to ports management, and also the private sector who's interested, who has some experience in this field, will be considered. වී අලවි මණ්ඩලය මගින් නිලදීගත් වී තොග සහල් බවට පත්කර උත්සව සමයේදී සතුස මගින් සාතිකමට ලබා දීමට කටයුතු කරන බව රජය පවසනවා. කෙසේ වෙතත් වී අලවි මණ්ඩලය අද වන විට මිලදීගෙන ඇත්තේ අපේක්ෂිත වී ප්‍රමාණයෙන් 5% පමණයි.
මේ කන්නේදීත් විශාල අස්වැන්නක් ලැබෙමින් තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමින් ලැබුණාට වෙළඳපොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. ඉතින් මේක අපිට විසඳ ගන්න බැරි ගැටලුවක් බව බොහොම පැහැදිලි. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වී තොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. ඉතින් එහිදී අපි මෙම වී මිලදී ගැනීමේ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරනවා වගේම රජයේත් මැදිහත් වීම ඇතුළුව අපි උත්සව සමයේදී සතොස මගින් වී අලුයි මණ්ඩලය මගින් ලබාගත් වී තොග සහල් බවට පරිවර්තනය කළා අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. ඊට එහාට ගිහිල්ලා යම් පමණකින් අඛණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලික අංශය වී සංගවා ගැනීමක් සිදු කළහොත් රජය හැටියට අනිවාර්යයෙන්ම අපිට යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිල ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා. මේ වෙළඳ මාෆියාව මේ හා සම්බන්ධයෙන් මැදිහත් වන ස්වරූපය රටේ ආර්ථිකයටත් මේ රටේ ජනතාවගේ ආර්ථිකයටත් හිත කර නැහැ. මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 32කට ආසන්න වන අතර ඉන් 10% හෙවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රජය විසින් වී මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා. රජයේ සහතික මිල අභිබවායමින් පෞද්ගලිකාංශය තරගකාරී ලෙස වී මිලදී ගැනීම නිසා ගොවීන් රජයට වී ලබා දීමට ඉදිරිපත් වූයේ නැහැ. අද වන විට වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ මෙට්‍රික් ටොන් 15000ක් මිලදීගෙන ඇති බවයි. ඒ මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණයෙන් 5% වෙන අඩු ප්‍රතිශතයක්. එවැනි පසුබිමක රට තුළ පවතින සහල් හිඟයට විසඳුම ලබා දීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව තිබේද? පහුගිය දවස් දෙක ඇතුළත සහල් වෙළඳපොලේ තවත් රුපියලක් දෙකක් තොග සහල් මිල වැඩි වුණා. ඒට සාපේක්ෂව වී මිලත් පසුගිය දවස් දෙක ඇතුළත රුපියලකින් දෙකකින් වී මිලත් වැඩි වුණා. සහල් මිල වැඩිවීම මම හිතන්නේ මිල පාලනය කිරීමට රජය ගත්ත උත්සාහයෙන් අසාර්ථක වෙලා තියෙනවා. රජය උත්සාහ කරා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වී අරගෙන සංචිතයක් ඉදිරි තියාගෙන සහල් මිල පාලනය කරන්න. මුත් අපේක්ෂිත ඉලක්කයන් වලට රජයට යන්න බැරි වුණා. පෞද්ගලික වෙළඳුන්ට වී තොග ප්‍රමාණවත් පරිදි ලැබිලා නැහැ. අතරමැදි තොග රැස් කරන්නන් සහ ගොවි මාතුන් අතර ගම ඇතුලේ මේ වෙනකොට වී තොග ඒක රාශිය වෙලා තියෙනවා. වෙළඳපොළට වී නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගත සතුව සංචිත නැහැ. අපි කියන්නේ රජයට කෙටි කාලයක් සඳහා පාවිච්චි කරන්නට සහල් ප්‍රමාණයක් වෙළඳපොළට ගෙනල්ලා හෝ මේ මිල පාලනය කළ යුතුයි. ඇලහැර යෝධෑල ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යාමේදී වසර 200ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබෙනවා. ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත් වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යාමට මාර්ගය සකසා ගත හැකි බවයි. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දියබෙදුම කෝඳුරුවව ප්‍රදේශයයි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාම සඳහා නව මාර්ගයක් සහ පාලමක් ඉදිකිරීමට ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම මාර්ගය ඉදිකිරීමේදී ඇලහැර යෝධ ඇල රක්ෂිතයේ අවුරුදු 150-200 අතර පැරණි කුඹුක් ගස් රාශියක් කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඒක අවුරුදු 150ක් විතර ඇති. එකක් නෙමෙයි 1යි අතන 1යි 2යි 3යි. වෙලන් මොර කෝන් කුඹුක් ඇතුළු වටිනා ශාක රසක් මේ වන විටත් කපා දමා තිබෙනවා. ඒවා රැගෙන යාම සඳහා සූදානම් කර ඇති ආකාරයයි මේ. ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදිහට මම දන්නේ මේ වගේ පරිසර හානියක් කරනකල් මගේ බල ප්‍රදේශය තුල ඉදිකිරීමක සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගෙනියන්න විකල්ප පාලමක් සහ විකල්ප මාර්ගයක් ඉදි කරන්නේ. ඒතකොට මේකත් එක්කම මෙතන තියෙනවා මේ පාලමක් තියෙනවා. පාර තියෙනවා. මේ පාර හදලා මේ පාලම හදලා ඒ පාරෙන් ගියා නම් කිසි ගැටලුවක් නැහැ. මේවා අඩු ගානේ අපිත් එක්ක සාකච්ඡා කරලා මේ කරන්න තියෙන විසඳුමක් අපි විකල්පයක් හොයලා දෙනවා. මේවා සම්පූර්ණ නිලධාරී වගේ කියන්න ඕනේ. ප්‍රදේශවාසීන් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාක 2000ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණ කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි. වෙනත් කිසිම තැනක නැහැ මේ වගේ පුස්තල. ලංකාවේ මේක ආවේ ස්වර්ණමහා ජියෝලස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද යළි අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත මුදල් විශුද්ධීකරණ පනත යටතේ අද පස්වරුවේ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත මුදල් විශුද්ධීකරණය පනත යටතේ ඔවුන් සියලු දෙනා පසුගිය ජනවාරි මාස 8 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන අප මත මුදා හැරියා.
ඒ ETI සහ ස්වර්ණමහල් ආයතන තුළ සිදු වූ මූල්‍ය වංචාවන්ට අදාළව වංචාව, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා මතයි. බුදුදහමෙන් පෝෂණය වූ දාර්ශනික නායකයෙකු රට ඉල්ලමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මේ මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. මහාචාර්ය ට්‍රෙවෝ ලින්ක් විසින් රචිත නයෝමාත සිල්වා විසින් පරිවර්තනය කළ බුද්ධ නම් කෘතිය ජනගත කිරීමේ උත්සවය අද පස්වරුවේ කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. නිකම්ම නිකන් ලුම්පන් ධනවාදී පාරිභෝගිකයෙකුට සමහරට දේශපාලනයේ නොතිබිය හැකි. බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට දේපල නම් සාංගිකයි, සාංගික දේපල කණ්ඩ බෑ. සාංගික දේපල පෞද්ගලික පරිහරණයකට කරන්න බෑ. ලංකාවේ සිංහලයේදී ඒක වඩාත් දරුණු කරලා ගත්තා. සාංගික දේපල කෑවෝ බලු කපුටු වෙති කියලා. සංගීක දේපල ගැන පෞද්ගලික දේපල නෙවෙයි පොදු දේපල. එහෙම ගත්තාම මහපාරත් සංගීකයි. මේ පුස්තකාලයත් සංගීකයි. ප්‍රාදේශීය සභා පළාත් සභාවත් සංගීකයි. නැගෙනහිර ගැටියත් සංගීකයි. වැරදුනාද? පුංචි ළමයි තුනෙන් එකක් රැට කන්න නැතුව නිදා ගන්න රටක් ලංකාව. රටේ ජනගහනින් දුප්පතුන් තුනෙන් එකක් රැට කන්න නැතුව නිදා ගන්න රටක් ලංකාව. අපි කතා කරනවා බුදුදහම ගැන බොහෝ දේවල්. අපට අසාර්ථක වීම විශාල ප්‍රමාණයක් තියෙනවා. සමාජයේ ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි. ප්‍රතිසංස්කරණය කරන්න දර්ශනයක් අවශ්‍යයි. දැක්මක් අවශ්‍යයි. දැක්මට වැඩසටහනක් අවශ්‍යයි. දාර්ශනික නායකයෙක් සමාජයේ ඉල්ලා සිටිනවා. සමාජයේ සොයමින් ඉන්නවා. බුදුදහම දැක්ම බුදුදහම හරහා වැඩුණු දාර්ශනිකයෙක් හොයා සිටිනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ යගේ තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අමරිකානු ඩොලරයක විකුණුම් මිලක් දැක්වුණේ ශ්‍රී ලංකා රුපියල් 200.6ක් ලෙසයි. දැන් තවත් පුවත් කිහිපයක්. දැයේ දූදරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍යමය ආධාරයක් ලබාදීමේ අරමුණෙන් ප්‍රඥා බන්තු ශිෂ්‍යත්වාර මුදල ස්ථාපිත කිරීමේ සමාරම්භ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා. මෙම උත්සවය පැවැත්වුණේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්මදිනයට සමගාමීවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලගණයේ 28 වන සංවත්සරය ඊයේ සමනු ලැබුවා. මෙම හෙලිකොප්ටර් යානා හදිසි වෛද්‍යාධාර ප්‍රවාහනය, ගිරණිවීමේ කටයුතු සහ ස්වභාවික ආපදාවන්හිදී ආධාර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඇතුළු කාර්යයන් රැසකට දායකත්වය සපයා තිබෙනවා. ඒ සමගින් පුවත් විකාශය අවසන් වනවා. සුබ රාත්‍රියක්.